समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පේමතෝ ජායතේ සෝකෝ පේමතෝ ජායතේ භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං ථී තඹරයාගම ශ්‍රී තපෝදාරාම අරණ්‍ය සේනාසනේහි ගෞරවනීය විහාරාධිපති ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රදාන වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස හැමදෙනාම බලාපොරොත්තු වන්නේ මේ පින්නතුන් හැමදෙනාටම හිත හිතා සැනසෙන්නට පුළුවන් ඊටමත් වටිනා කියන උත්තුංග පින්කමක් සිද්ධ කරගන්න. ඒ තමයි විශේෂයෙන්ම මේ සද්ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන තඹරයාගම පදිංචි ආර්.එම්. සනත් ජයන්ත මහත්මයා ඇතුළු ඒ පවුලේ ඥාතීන් හිතමිත්‍රාදීන් තමන්ගේ නොමසුරු ධන පරිත්‍යාගය කරමින් විශේෂයෙන්ම මේ ලෝකයේ ඉන්න සියලුම දහම් පිපාසයෙන් පෙළෙන සත්වයන්ට දහම් පිපාසය සිඳලනු වස් ධර්ම දානමය කුසලයේ අත්කර ගැනීම පිණිස සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට ඕන කියන චේතනාව ඇති කරගෙන මේ වෙලාවේ සෝදානම් වෙන්නේ ධර්ම දානමය කුසලය අත්පත් කරගන්න. ඒ වගේම අද මේ අරණ්‍ය සේනාසනයට ඒකරාශී වෙලා සජීවීව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පිරිස වගේම ඒ වගේම ගුවනින් මාධ්‍ය තුලින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පිරිස ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණමය කුසලය අත්කර ගන්නට බලාපොරොත්තු වෙන මොහොත විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන මේ පින්කමේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන ඒ පින්වත් පිරිස අද දවසේ මේ අත්පත් කරගන්නට සූදානම් වන්නේ මේ පින්නතුන්ට මේ ජීවිතේ කරගන්නට පුළුවන් උතුම්ම පින්කම දානමය පින්කම තමයි ධර්ම දාණයෙන් ජනිත වෙන කුසලය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වර්ණනා කළ අති ශ්‍රේෂ්ඨ පින්කමක් ධර්ම දානමය කුසලය. එය තථාගත වචනයෙන් මේ පින්නතුන්ට සිහිපත් කරනවා නම්
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකේ සියලු දානයන් අතර ධර්ම දානය තමයි දිනන්නේ. ඒකට හේතුව තමයි මේ පින්වත් පිරිස කල්පනා කරන්න ජීවිත කාලෙම කුසට ආහාරයක් ගන්නට නොහැකි. ජීවිත කාලෙම හිසට හෙවණක් සකස් කරගන්න බැරි. ජීවිත කාලෙම බෙහෙතක් නැතුව ජීවත් වෙන්න වෙන කෙනෙක් ඉන්නවා නම් ඒක ඒ කෙනාගේ ජීවිතයට තියෙන ලොකුම අසරණකම. නමුත් යම්කිසි බොහෝම කරුණාවන්ත කෙනෙක් ජීවිත කාලෙම කුසගින්නේ ඉන්න කෙනෙක්ගේ කුසගින්න පුරවනවා නම්, කුසගින්න නිවනවා නම්, ඒ වගේ මේ කෙනාගේ සා පිපාසාව නිවනවා නම්, ඒ වගේම ඒ කෙනාගේ රෝගවලට පිළියම් කරනවා නම් කොච්චර කාලයක්ද ඒ කෙනා ජීවත් වෙනකම්ම ඒ වගේ කැපකිරීමක් කරනවා නම් එයාට මොනතරම් කුසලයක් ජනිත වෙයිද? හැබැයි කල්පනා කරන්න ජීවිත කාලෙම කෙනෙකුට කණ්ඩ දීලා කුස පිරෙව්වත් රෝගයක් තියෙනවා නම් ඒ රෝගයට පිළියම් කරලා ඒ කෙනා සුවපත් කළත් ඒ කෙනාගේ මරණයෙන් පස්සේ ඊළඟ භවයේ ඉඳලා මුළු සසරම මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි දුන්න ආහාරයට එයාට සසරට රැකවරණයක් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ තේරුම් ගන්න කෙනෙක්ගේ කුස පෙරෙව්වත් කෙනෙක්ගේ අසනීප හොඳ කළත් ඒක මේ භවයට එයා ජීවත් වෙන කාලයට විතරයි සීමා වෙන්නේ. ඒක එයාගේ ඊළඟ සසර ගමනට අපිට අංශු මාත්‍රයකවත් ඒකෙන් රැකවරණයක් වෙන්නේ නැහැ. හැබැයි කල්පනා කරන්න කෙනෙක් එක බණ පදයකින් හරි යම්කිසි කෙනෙක්ට රැකවරණයක් කරනවා නම් අපි හිතමු දැන් මේ සද්ධර්ම දේශනාව ඇහෙන මානෙ ඉඳලා කෙනෙක් තමන්ගේ ජීවිතයේ තියෙන එක අකුසලයක් හරි හදා ගන්නවා නම් අපි හිතමු සමහර විට පංචශීලයේම මේ ඉක්මවා යන කෙනෙක් ඉන්නවා. හැබැයි යම් ධර්ම දේශනාවක් අහලා ඒ පංචශීලය කඩන එකෙන් අඩුම එක ශික්ෂාපදයක් හරි ආරක්ෂා කරගන්න කෙනෙක් ජීවිතේ වෙනස් කර ගන්නවා නම් සමහර විට ඊළඟ ජීවිතේ නිරයට යන්න හිටපු කෙනෙක් නිරයෙන් ගැලවිලා සුගතියට ගියා වෙන්න පුළුවන්. එතකොට කල්පනා කරන්න ධර්ම දානයේ තියෙන වටිනාකම තමයි අපි කෙනෙකුට ධර්මයක් ශ්‍රවණය කරන්න අවස්ථාව සලස්සලා ධර්මයෙන් අනුග්‍රහ කරලා කෙනෙකුට උපකාරයක් කරනවා නම් ඒ කෙනා ඒ ජීවිතේ සකස් කරගත්තොත් ඒක සසරටම කරන උපකාරයක්. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සියලු දානයන් අභිබවා ධර්ම දානිය දිනනවා. එහෙනම් මේ පින්නතුන් කල්පනා කරන්න අද මේ පින්වත් පිරිස මේ සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ මහානුභාව සම්පන්න කුසලයක් කියලා සඳහන් කළ යන්නේ නිසයි. භාග්‍යතුන් වහන්සේ ධර්ම දානයේ වර්ණනා කළේ අන්නේ නිසයි. ඒ නිසා මේ පින්වත් පිරිස මේ පින්කමේ ආරම්භයේදීම හිත පහදවා ගන්නට ඕන. අද මම යම් කිසි විදිහක කැපකිරීමක් කරනවද? මේ ධර්ම දේශනාවට දායකත්වයක් දරනවද? මේ ධර්මයේ ඇහෙන මානෙයේ ඉඳලා යම් කිසි කෙනෙක් හිත සුවපත් කර ගන්නවා නම් එහි සියලු ආනිසංස වාරය අයිති වෙන්නේ මේ පින්කමට උරදුන්නේ නැත්තන්ට. ඒ නිසා ඒ කාරණිය සිහිපත් කරමින් මේ පින්කමේ ආරම්භයේදීම මේ කුසලයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒ වගේම තමයි ශ්‍රවණය කරන පිරිස මේ සද්ධර්ම දේශනාව ආරම්භයේ පටන් අවසානයේ දක්වා සිහිය පිහිටුවාගෙන මම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන චේතනාව ඇති කර ගන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන පිළිවෙල පවා අපිට දේශනා කරලා තියෙනවා. කොහොමද? සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කියලා කිව්වේ මුලින්ම මනාව යොමු කරන ලද කන් ඇතිව මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. එතකොට
අපි කොහොමත් මේ දේශනාව අහන්නේ කන් යොමු කරගෙනනේ. එතකොට ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා කිව්වේ කන් විතරක් මේ දේශනාවට යොමු කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි ශරීරය නිසල්මනී තියාගෙන ඉන්නවා. අපේ ශරීරය මෙතන තිබුණට අපේ හිත මොකද වෙන්නේ? නානා රම්මණයන් කෙරෙහි දුවනවා. එතකොට ශරීරය මෙතන තිබුණට හිත වෙන අරමුණු වල දෙහුවොත් මේ දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ මේ දේශනාවට සම්පූර්ණම අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම ධාරේත ශ්‍රවණය කරන ධර්මයේ වටිනවා. ඒ වගේම වටිනවා ධර්මය මතක තියාගන්න එක. එතකොට මේ පින්නතුන් පොඩි විමසීමක් කරන්න. මෙච්චර කාලයකට තමන් අහපු ධර්මයේද වැඩි මතක තියෙන ධර්මයේද වැඩි? අහපු ධර්මය වැඩි, මතක තියෙන ධර්මය අඩුයි. ඉතින් මේ ප්‍රශ්නය බොහෝ තැන් වලින් අහපුවාම සමහර අය කියනවා අනේ ස්වාමින් වහන්සේ අපි දැන් හරි වයසයිනේ. ඒ වගේම අපිට බොහෝ කටයුතු තියෙනවා මේ ගිහි ජීවිතේ. ඒ නිසා අපිට මේ ධර්මයේ මතක තියාගන්න හරි අමාරුයි, ඒව අමතක වෙනවා. ඉතින් මේකට තියෙන විසඳුම මොකක්ද? ඒ අය කියන්නේ අපි දැන් වයසේ හින්දා අපිට මේවා මතක නැහැ. රාජකාරී හින්දා මතක නැහැ. හැබැයි කල්පනා කරන්න අපිට දැන් මාසයකට අවුරුද්දකට විතර හරි කලින් කවුරු හරි නපුරු වචනයක් එහෙම කිව්වනම් ඒව කොහොමද? ඒවා ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර. මතකයිද නැද්ද? මතකයි. මට මතකයි අහවල් තැන මේ විදිහට මෙහෙම කිව්වා කියලා මතක තියෙනවා. දැන් අමතක වෙනවා නම් ධර්මයක් අමතක වෙන්න ඕනේ, ඒවත් අමතක වෙන්න ඕනේ. ධර්මය අමතක වෙලා කෙනෙක්ගේ නපුරු වචනේ මතක තියෙන්නේ මොකක් නිසාද? නේ? අර කෙනෙක් කිව්ව නපුරු වචන හොඳට පුටුවකට බර වෙලා නිකටට අත තියාගෙන මොකද කරන්නේ? කල්පනා කරනවා, මෙනෙහි කරනවා. අන්න ඒ දේවල් මතක තියෙන්න හේතුව තමයි පින්වත්නි මානසිකාර කරනවා. හරිද? ධර්මය අමතක වෙන්න හේතුව දැන් අහගෙන හිටියා ධර්ම දේශනා ඉවර වෙනවත් එක්කම මොකද වෙන්නේ? ආයේ ඒ ගැන හිතන්නේ යමක් මතක තියාගන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕන? ඒ දේ නැවත නැවත මානසිකාර කරන්න ඕන. මෙනෙහි කරන තරමට ඒ ධර්මය හිතේ ධාරණය වෙනවා. ඊළඟට චරාත ධම්මේ. චරාත ධම්මේ කියලා කිව්වේ අහපු ධාරණය කරගත්ත එක ධර්ම කාරණයකට අනුව හරි ජීවිතේ හැඩගස්වා ගන්න උත්සාහ කරනවා නම්, ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න උත්සාහ කරනවා නම් ඒ තමයි චරාත ධම්මේ කියලා කිව්වේ. එතකොට මේ පින්වත් පිරිස හැම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොටම හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපි මෙච්චර කාලයක් බණ ඇහුවා, සමහර විට ධර්මයේ මතක තියාගත්තා. හැබැයි අපේ අඩුවෙන්ම වෙච්ච දේ තමයි මොකක්ද? ධර්මය ක්‍රියාවට නැංවීම. ඒකට අද ඉඳලා හොඳ උපක්‍රමයක් පාවිච්චි කරන්න. අහන හැම ධර්මයේම ක්‍රියාවට නංවන්න අපිට පුළුවන් කමක් එකපාරටම නැහැ. හැබැයි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ දේශනාවෙන් ඇහෙන එක ධර්මකාරණයක් මගේ හිතට කාවැදුන එක ධර්මකාරණයක් තියෙනවා නම් ආන්ගේ ධර්මකාරණේ මම ජීවිතයට සම්බන්ධ කර ගන්නවා. අනිත් එක තමයි මේ පින්වත් පිටිස කල්පනා කරන්න, කෙනෙකුට ලෞකිකව හෝ ලෝකෝත්තරව හෝ දියුණු වෙන්න උවමනාවක් තියෙනවා නම්, තමන්ගේ ජීවිතේ ලෞකිකව හෝ ලෝකෝත්තර හෝ දියුණු වෙන්න උවමනාවක් තියෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕන අපි හැම කෙනෙකුටම තියෙනවා ප්‍රබල අකුසලයක්. අපිට දියුණු වෙන්න බැරි මොකක් හරි ප්‍රබල අකුසලයක් අපි හැම කෙනෙකුටම තියෙනවා. සමහර විට ඒක සංසාර වශයෙන් පුරුදු කරගෙන යන පුරුද්දක් වෙන්න පුළුවන්. සමහර විට ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, බොරු, සමහර විට බොරු කියනවා, රහමෙර පාවිච්චි කරනවා, සමහර විට ඊර්ෂ්‍යාව වගේ අකුසල් හට ගන්නවා. එතකොට මුලින්ම කරන්න ඕන ඒ තමන්ට හානි කරන ප්‍රබලම අකුසලය තමන් හඳුන ගන්න ඕන. හඳුනගෙන විනාශ කරන්නම ඕන ඒ ප්‍රබල අකුසලෙමයි. අපි කරන්නේ මොකද්ද? පොඩි පොඩි අකුසල් අපි සමහරක් විට ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා.
ප්‍රහාණය කරන්න ඕන අකුසලය වැඩෙන්න ඉඩ අරිනවා. නෑ ඒක මම හෙට අයින් කරනවා. ඒක මම තව ටික කාලෙකින් ප්‍රහාණය කරනවා. ඒක කවදාකවත් ප්‍රහාණය කරන දවසේ එන්නේ ඒක හෙටම තමයි. ඒ නිසා මේ අදිෂ්ඨානය ඇති කරගෙන හැම දේශනාවකදීම හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ දේශනාවෙන් මගේ ජීවිතයට කාවැදුන මොකක් හරි ධර්ම කාරණයක් තියෙනවා නම් ඒ මං ජීවිතයට සම්බන්ධ කරගන්නවා. ඉතින් අන්න එහෙම අදිෂ්ඨානයක ඉඳලා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. ඉතින් අපි මාර්තුකා කළ දේශනාවට අනුව අපේ මේ දේශනාවට අවතීර්ණය වෙනවා. අද අපි මේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ ගාමිනී සංයුක්තයේ තියෙනවා භද්‍රක ගාමිනී කියලා සූත්‍රයක්. සංයුක්ත නිකායේ ගාමිනී සංයුක්තයේ භද්‍රක ගාමිනී සූත්‍රය. මේ සූත්‍රයේ විවරණය උනේ මේ ගාමිනී කියන පුද්ගලයා නිසා. එතකොට මෙයාට මේ විශේෂයෙන්ම භද්‍රක ගාමිනී කියලා කියන්නේ මෙයාට හිටියා බොහොම ප්‍රියමනාප දරුවෙක් ඉන්නවා. ඒ මේ දරුවාගේ පියා කියන අර්ථයත් එක්ක තමයි භද්‍රක ගාමිනී කියලා මේ කෙනාට කිව්වේ. මේ භද්‍රක දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා ජේතවනාරාමයට. ජේතවනාරාමයට ගිහිල්ලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ සුව දුක් විමසලා භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරනවා පැනයක්. මේ පැනය මේ පින්නතුන්ටත් බොහොම වැදගත්. මොකක්ද? ස්වාමීනි ඔබ වහන්සේ මට දුක හටගන්න හේතුවක්. ඒ වගේම දුක නිරුද්ධ වෙන්න හේතුවක් දේශනා කරනවා නම් හොඳයි. මොකද්ද අහපු ප්‍රශ්නේ? ස්වාමීනි දුක හටගන්න හේතුව මොකද්ද? දුක හටගන්න හේතුවක් දුක නැති වෙන්න හේතුවක් මට දේශනා කරනවා නම් හොඳයි. දැන් මේ පින්නතුණුත් කල්පනා කරන්න මේ ජීවිතේ අපි වැඩිපුරම විඳලා තියෙන්නේ සැපද දුකද? දුක. මේ ජීවිතේ වැඩිපුර විඳලා තියෙන්නේ දුක. එහෙනම් මේ ජීවිතේ අතාරින්න ලෑස්තිද? කැමතිද? නෑ. නේද? හැබැයි අපි මේ ජීවිතේ දුකයි කියලා දැනගත්තට, ඒ කියන්නේ දැන් දුක විඳිනවා. දුක වින්දාට දුක මොකක්ද කියලා අපි අවබෝධ කරලා තියෙනවද? කියන්නේ දුක විඳිනවා. මේ දුක මොකක්ද කියලා අපි අවබෝධ කරගෙන නැහැ. එතකොට මේ කාරණේ හොඳට තේරුම් ගන්න පුළුවන් ඉදිරියට මේ සූත්‍රය දේශනා කරනකොට. එතකොට දැන් මේ භද්‍රකටත් තිබුණු ප්‍රශ්නේ තමයි මේ දුක හටගන්න හේතුව මොකද්ද? දැන් දුක හේතු රහිතව හටගන්න විදිහක් නැහැනේ. හේතුවක් තියෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵල න්‍යායක්. හේතුඵල ධමයක්. උන්වහන්සේත් දුකට හේතුව තමයි හෙව්වේ. නේද? උන්වහන්සේ මොකද දුක නැති කරන්න ඕන නම් මොකද නැති කරන්න ඕන? හේතුව. ඉතින් මේ භද්‍රක අහනවා ස්වාමීනි දුක හටගන්න හේතුව මොකද්ද? දුක නැති වෙන්න හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක මම නුඹට කිව්වොත් අතීතයේ දුක හටගත්තේ මේ හේතුවෙන්. අතීතයේ කෙනෙක් දුක නිරුද්ධ කළේ මේ හේතුවෙන් කියලා කිව්වොත් ඔබට විමතියක් සැකයක් පහළ වෙන්න පුළුවන්. ඒ වගේම භද්‍රක මම කියනවා ඔබට කෙනෙක් අනාගතයේ කෙනෙකුට දුක හටගන්නේ මේ හේතුවෙන් අනාගතයේ කෙනෙක් දුක නිරුද්ධ කරන්නේ මේ හේතුවෙන් කියලා කිව්වොත් ඔබට විමතිය ඇති වෙන්න පුළුවන් සැක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා භද්‍රක මම මේ කාරණයට උත්තරය ඔබගෙන්ම විමසන්නම් කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අතීතයේ කෙනෙකුට දුක හටගත්තේ මොන හේතුවක් නිසාද? දුක නැති වුණේ මොන හේතුවක් නිසාද? අනාගතයේ කෙනෙකුට දුක හටගන්නේ මොකක් නිසාද? දුක නිරුද්ධ වෙන්නේ මොකක් නිසාද කියලා කිව්වොත් ඔබට සැක ඇති වෙන්න පුළුවන්. දැන් අපිට අවිෂය වෙන දෙයක් කිව්වොත් එකපාරටම අපි ඒක විශ්වාස කරනවා. නෑ සැකයක් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නමුත් මම මේකට උත්තරය ඔබ තුලින්ම අවදි කරන්නම් විමසන්නම් කියලා බුදුරජාණන් වහන්සේ
අපූරු ධර්ම පරයයක් මතු කරනවා. අහනවා භද්‍රක දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අහනවා මේ ඔබ ජීවත් වෙන ගම උරුවෙල කප්ප කියන නියම් ගමේ තමයි මේ භද්‍රක ජීවත් වෙන්නේ. අහනවා ඔබ ජීවත් වෙන ගම්මානේ ඉන්නවද ඇහුවා මේ වගේ ආරංචියක් ආවොත් ඔබට දුක හටගන්න මොන වගේ ආරංචියක්ද? අසවල් පුද්ගලයා මරණයටපත් වෙලා. නැත්තම් අසවල් පුද්ගලයා මරණාසන්නයි. අසවල් පුද්ගලයා හිරේට වැටිලා. අසවල් පුද්ගලයාට ධනහානියක් වෙලා කියලා යම්කිසි කෙනෙක් ගැන ඔබේ ගම්මානේ ඉන්න යම්කිසි කෙනෙක් ගැන එනවා ආරංචියක්. මෙන්න මේ ආරංචිය මරණයටපත් වෙලා මරණාසන්නයි, නැත්තම් හිරේට වැටුණා, නැත්තම් ධනහානියකටපත් වෙලා. එහෙම ආරංචියක් ආවොත් යම්කිසි කෙනෙක් ගැන දුක හටගන්නවද කියලා ඇහුවා. ස්වාමීනි එහෙම දුක හටගන්නයි ඉන්නවා කිව්වා. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම ඔබ ජීවත් වෙන උරුවෙල කප්ප කියන ගමේ ඉන්නවද ඇහුවා. අසවල් පුද්ගලයා මරණයටපත් වුණා, අසවල් පුද්ගලයා මරණාසන්නයි, අසවල් පුද්ගලයා හිරේට වැටුණා, අසවල් පුද්ගලයා ධනහානියකටපත් වුණා කියලා ආරංචිය ආවොත් ඔබට දුක හටගන්න නැති අයත් මේ ගමේ ඉන්නවද කියලා ඇහුවා. එතකොට දැන් එකම ප්‍රශ්නය එකම ගමේ පුද්ගලයෝ දෙන්නෙක් ගැන ඇහුවා. එතකොට මොකද කිව්වේ? ස්වාමීනි දුක හටගන්න නැති අයත් මේ ගමේ ඉන්නවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් භද්‍රක කෙනෙක් ගැන එකම ආරංචිය ආපුහාම දුක හටගන්නත් තවත් කෙනෙක් ගැන ඒ ආරංචියම ආපුහාම දුක හට නොගන්නත් හේතුව මොකද්ද කියලා ඇහුවා. එතකොට භද්‍රකම කියනවා ස්වාමීනි ඒකට හේතුව තමයි ඡන්ද රාගය. මොකද්ද? ඒකට හේතුව තමයි ඡන්ද රාගය. මොකද්ද ඡන්ද රාගය කියන්නේ? කැමැත්තෙන් බැඳී යාම, ආදරයෙන්, තණ්හාවෙන්, රතියෙන්, ප්‍රියභාවයෙන් මොන විදියකට හරි මේ ලෝකයට බැඳී යාමක් තියෙනවා නම්, ඇලීමක් තියෙනවා නම් අන්න භද්‍රක කියනවා ස්වාමීනි මට මේ ගමේ යම්කිසි කෙනෙක් ගැන බැඳීමක් තියෙනවා නම්, ඒ කියන්නේ මොකක් හරි හිතවත්කමක් තියෙනවා නම්, බැඳීමක් තියෙනවා නම්, ආදරයක් තියෙනවා නම් ආන් ඒ කෙනා ගැන ආරංචියක් ආවොත් මට දුක හට ගන්නවා. හැබැයි මට කිසිම බැඳීමක් නැති, මගෙත් එක කිසිම ආදරයක් නැති කෙනෙකුට ඒ දේ අත්ුණා කියලා ආරංචි වුණොත් මට දුක හටගන්නේ නැහැ. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න, මේ පින්නතුන් දවසකට එක සැරයක්වත් ප්‍රවෘත්ති වලට සවන් දෙනවානේ. ඔය ප්‍රවෘත්ති අහනකොට මරණ කීයක් ගැන අපට අහන්න ලැබෙනවද? හැබැයි ඒ එකක් නිසාවත් බිම පෙරලි පෙරලි අඬනවද? නැත්තම් දැන් අපි හිතමු ඔන්න අපි යනවා යාපනයේ දිහා මේ චාරිකාවක්. ඔය යනකොට අතරමඟ මලගෙවල් අපිට දකින්න ලැබෙනවා සුදු කොඩි දාලා. ඔය ඇත්තෝ බලෙන් ගිහලා අඬන්න යනවාද අනී මලගෙදරක් වෙලා කියලා? එහෙම අඬනවද? නෑ. ඒ මලගෙවල් දකින්නකොට හිතලවත් ඒ කියන්නේ ඒක දුකක් හට ගන්නවද? නෑ. හැබැයි අපිට සමහර මලගෙවල් නිසා දුක හටගන්නේ නැද්ද? දුක හට ගන්නවා. අපට දුක හටගන්නේ මොනවා විශේෂද? අපි බැඳිලා ගියපු මම මගේ කියලා ලං කරගත්ත යම්කිසි කෙනෙකුට හානියක් වෙලා නම් හානියක් වෙන්න ඕනද? එහෙම ආරංචියක් හරි આવොත් මරණාසන්නයි කියලා ආරංචියක් හරි આવොත් මොකද වෙන්නේ? තැති ගැනීම දුක හට ගන්නවා. එතකොට අන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් භද්‍රක දැනගන්න මේ දුක හටගන්න හේතුව මොකක්ද? ඡන්ද රාගය. ඒ කියන්නේ තණ්හාවමයි. මේ ආදරය, මේ රතිය, ප්‍රියභාවය මේ ඔක්කොම මේ වැටෙන්නේ කොහෙටද? තණ්හාවට තමයි. තණ්හාවම තමයි දුකේ හට ගැනීම. එතකොට ඡන්ද රාගය කියලා කියන්නේ තණ්හාවටම තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට දුක නිරුද්ධ වෙන්න හේතුව මොකද්ද? ඡන්ද රාග ප්‍රහාණය. ඒ කියන්නේ කෙනෙක් ගැන කැමැත්තක් නැත්තම් ආන් යාට දුක හටගන්නේ නැහැ කියනවා. ඊට පස්සේ දැන් භද්‍රකම කියනවා ඊළඟට ස්වාමීනි මට ඉන්නවා චිරවාසී කියලා පුතෙක්. මට ඉන්නවා චිරවාසී කියලා පුතෙක්. මේ පුතා මම ජීවත් වෙන නගරයෙන් පිට නතර කරලා ඉන්නේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න. ස්වාමීනි මට මේ චිරවාසීව දකින්න උවමනා වුණාම මම මගේ 16ක් පිටත් කරලා යවනවා චිරවාසීව එක් කරගෙන එන්න
නැත්තම් චිරවාසීට මොකද කියලා බලාගෙන එන්න කියලා. ස්වාමීනි විශ්වාස කරන්න චිරවාසී ඉන්න තැනට ගිහිල්ලා නැවත පැමිණෙන්න යන වෙලාව මම දන්නවා. හැබැයි ඒ ගියපු 16 දකින්න නැත්තම් මම මගතොටට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. චිරවාසීට යම් කරදරයක් වෙලා නම් ඒ කරදරේ චිරවාසීට නොවේවා මටම නොවේවා කියලා මම ලත වෙනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි භද්‍රක ඔබට චිරවාසී ගැන ඒ වගේ ආරංචියක් ආවොත් අන්න චිරවාසී මරණාසන්නයි මරණයටපත් වෙලා හිරේට වැටිලා නැත්තම් ධනහානියකටපත් වෙලා ස්වාමීනි ඒ වගේ දෙයක් හිතන්නවත් පුළුවන්කමක් නැහැ කියනවා. එහෙනම් එහෙම දෙයක් වුණොත් මට දුක හටගන්න එක අහන්න දෙයක්ද කියලා අහනවා. එතකොට දැන් මේ පින්නතුණුණත් කල්පනා කරන්න දැන් තමන් එක්ක එකට වාසය කරන තමන්ගේ දරුවෙක් හරි නැත්තම් ස්වාමියා හරි ගෙදරින් පිට වෙලා මේ රැකියාවලට හරි අධ්‍යාපන කටයුතු වලට හරි ගිහිල්ලා නැවත ගෙදර පැමිණෙන්නට වෙනදා එන වෙලාවලට වඩා එක පැය භාගයක් පරක් වුණොත් මොකද වෙන්නේ? අන්න 10 හට ගන්නවා, තැති ගන්නවා. නේ බයක් ඇති වෙනවා. ඇයි? මොකද දන්නේ පරක්කු. නමුත් මේ රටේ කීයක්නම් දරුවෝ ස්වාමිවරු ස්වාමි දියණිවරු පරක්කු වෙලා නිවෙස් වලට එනවාද? ඒ එක්කෙනෙක් ගැනවත් අපිට දුක හටගන්නේ නෑ. හැබැයි අපේම මම බැඳිලා ගියපු කෙනෙක් ඒ විදිහට පරක්කු වුණොත් මොකද වෙන්නේ? තැති ගැනීම හට ගන්නවා. හොඳ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව ලස්සන පරයායක් මතු කරනවා භද්‍රක ගාමිනී තුලින්ම ඊළඟට අහනවා හොඳයි භද්‍රක ඔබ හිතන්න කිව්වා මේ චිරවාසීගේ මව චිරවාසීගේ මව කියන්නේ කවුද? භද්‍රක ගාමිනීගේ බිරිඳ. මේ බිරිඳ ඔබේ බිරිඳ වෙන්න ඉන්නේ කියලා ඔබ දැකලත් නැතිකොට ඔබ මේ අසවලා තමයි මගේ බිරිඳ වෙන්නේ කියලා ඔබ අහන්නත් කලින් අසවලා තමයි මගේ බිරිඳ වෙන්නේ කියලා ඔබට සැකයක්වත් නැතිකොට ඒ කෙනා මරණයටපත් වෙලා කියලා ඔබට එනවා ආරංචියක්. එහෙම වුණොත් ඔබට දුක හටගයිද කියලා අහනවා. එතකොට තේරුම් ගන්න මේ කියන එක ඒ කියන්නේ මේ විවාහ වෙන්න කලින් ඒ වගේම අසවලා තමයි කවදා හරි මගේ බිරිඳ වෙන්නේ කියලා ඔබ අහලත් නැහැ දැකලත් නැහැ සැකයක්වත් නැහැ. එතකොට එයත් සාමාන්‍ය වැසියෙක්. එතකොට ඔබට ආරංචියක් එනවා අසවලා මරණයටපත් වෙලා අසවලා මරණාසන්නයි අසවලා ධනහානියකටපත් වෙලා කියලා. එතකොට ඔබට දුක හටගයිද කියලා අහනවා. දුක හටගයිද? දුක හටගන්නේ නැහැ. හැබැයි දැන් ඒ ආරංචිය આવුත් ස්වාමීනි එහෙනම් දුක හට ගන්නවා කිව්වා. එහෙනම් දැනගන්න ඡන්ද රාගය නිසා නේද දුක හටගන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එහෙනම් භද්‍රක දැනගන්න අතීතයේ කෙනෙකුට දුක හටගත්තේ මොකක් නිසාද? ඡන්ද රාගය නිසා. අතීතයේ කෙනෙක් දුක නිරුද්ධ කළා නම් නිරුද්ධ කළේ කොහොමද? ඡන්ද රාග ප්‍රහාණයෙන්. හොඳ. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න අද අපි මේ ලෝකේ යම් දුකක් විඳිනවා නම් දැන් මේ ජීවිතේ අපි වැඩිපුර විඳින දුක් කායික දුක්ද මානසික දුක්ද? මානසික දුක් නේද? ඒ මානසික දුක් සියල්ල ඒ වගේම තමයි මේකත් කල්පනා කරන්න. කෙනෙකුට දරන්න අමාරු කායික දුක්ද මානසික දුක්ද? කෙනෙකුට දරන්න අමාරු කායික දුක්ද මානසික දුක්ද? මානසික දුක් නේද? දැන් කල්පනා කරන්න මේ දැන් අපි කායික දුක් වලටත් කැමතිද? කැමති නෑ. කායික දුක් වලටත් අපි අකමැති. කොච්චරද කියනවා නම් බොරළු සහිත පොළොවක පාවහන් යුගලක්වත් නැතුව යන්න අපි කැමතිද? නෑ. මොකද ඒ වේදනාවටත් අපි අකමැති. ඒ වේදනාවටත් අකමැති සමහර මිනිස්සු කෝච්චි වලට පයින්නේ වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා හිතලාද? සමහර අය ගිනි තියාගෙන මැරෙන්නේ. සමහර අය බෙල්ල වැල දාගන්නේ. සමහර අය වස බොන්නේ. ඒ මොකක් නිසාද? කායික දුක් වලට වඩා මානසික දුක් ප්‍රබලයි. කෙනෙක් කෝච්චි වලට පයින්නේ බෙල්ල වැල දාගන්නේ මොනව නිසාද? Tamanට දරා ගන්න බැරි තරම් මානසික දුක් ලැබුණාම. එහෙනම් මානසික දුක් වේදනාවෙන් වැඩි
ඒ නිසා තමයි අර කායික දුකටත් අකමැති පුංචි කායික දුකටත් අකමැති මිනිස්සු මහා හිතාගන්න බැරි කායික දුක් ජීවිතයට ලං කරගෙන මරණයටපත් වෙන්නේ මානසික දුක දරන්න බැරි නිසා. එහෙනම් දැනගන්න කෙනෙකුට මේ ලෝකේ ආදරය කරන කෙනෙකුට බැඳිලා ගිහිල්ලා ඉන්නවා නම් ඒ ආදරය කරන යම් වස්තුවකට හානියක් වීම තමයි ශෝකය කියලා කියන්නේ. හානියක් වීම නිසා හටගන්න දුක තමයි ශෝකය කියලා කියන්නේ. එතකොට ඒ ශෝකය ආදරේ තරමට වැඩි දඩුද? ආදරේ තරමට පින්වත්නි ශෝකේ වේදනාව වැඩි. ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. දැන් මේ භද්‍රකගෙන් මැහුවා මේ ගමේ ඉන්නවාද ඇහුවා ඔබට මේ ආරංචි ආවොත් දුක හටගන්න ඒ වගේම දුක හටගන්න නැති ඉන්නවා කියන්නේ. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න. තමන්ගේ ගම්මානේ වුණත් දැන් අපි හිතමු තමන් ගමින් පිටට ගිහිල්ලා නැවත හවස ගමට එනවා. උදේ පිටත් වෙලා ගිහලා හවස ගමට එනවා. සාමාන්‍යයෙන් ගම්මානයක මලගමක් වුණොත් දැනගන්න තියෙන ප්‍රධානම කාරණේ මොකද්ද? ඒ ගමට ඇතුල් වෙන තැන පාලම් කොඩියක් සුදු පාට සංඥාවක් එල්ලනවා නැත්නම් ගොක්කොල එල්ලනවා. ඒ කොඩිය දැක්ක ගමන් මොකද වෙන්නේ? විමතියක් ඇති වෙනවා. මලගෙදරක් වෙලා කොහෙද වෙලා තියෙන්නේ? එතකොට ඒ හිතේ එන විතර්කේ මොකද්ද? කොහෙද වෙලා තියෙන්නේ? මම දන්න කෙනෙක්ද දන්නේ නැහැ කියලා ඇවිදගෙන එනකොට හැබැයි වැඩිපුර මිනිස්සු ගැවසිලා ඉන්න වැඩිපුර කොඩි දාලා තියෙන්නේ අපේ ගමට අලුතෙන් ආපු කෙනෙක්ගේ ගෙදරක් ළඟ. එතකොට මොකද වෙන්නේ? අර විමතිය නැති වෙලා යනවා. දුකක් තියනවද? දුකක් නැහැ. මොකද අපේ ගමට අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපිත් එක්ක එච්චර හිතවත් නැහැ. හැබැයි හිතන්න තමන් ඇවිදගෙන එනකොට ඒ කොඩි ටික දාලා තියෙන්නේ තමන් එක්ක එකට වැඩ කරන. තමන්ගේ දුකට සැපට එන ඥාති නොවන හැබැයි හිතවත් කෙනෙක්. මේ ගමේ පොදු වැඩවලට උදව් කරන තමන් එක්ක හිතවත් කෙනෙක්. එහෙම කෙනෙක්ගේ මල ගෙදර නම් කොඩි වැඩිපුර දාලා තියෙන්නේ. මොකද වෙන්නේ? අර මල ගෙදරදී දුක හටගත්තේ නැහැ. හැබැයි මේ මලගම දැක්කට පස්සේ යම් දුකක් හටගත්තා. හැබැයි බිම පෙරලි පෙරලි අඬන්න ගියාද? නැහැ. සාමාන්‍ය දුකක් තියෙනවා. පසුතැවීමක් තියෙනවා. හැබැයි ඔය කොඩි ටික තවත් ඉස්සරහට ඇවිදගෙන යනකොට ඔය කොඩි ටික දාලා තියෙන්නේ තමන්ගේ ඥාතිගේ ගෙදර නම් තමන්ගේ සහෝදරයෙක්ගේ ගෙදර නම් මොකද වෙන්නේ? අර අවස්ථා දෙකටම වඩා දුක වැඩි. සමහර විට ඇස් වලින් කඳුළු වෙනවා. ඇඬෙනවා. නේද? ඊළඟට කල්පනා කරන්න ඇවිදගෙන යනකොට ඔය කොඩි ටික දාලා තියෙන තමන්ගේම ගෙදර නම් මොකද වෙන්නේ? කඩුල්ල ළඟට යන්නත් ඉස්සෙල්ලා සමහර විට සිහිසුන් වෙලා වැටෙනවා. ඇදගෙන වැටෙනවා. එතකොට බලන්න දැන් එහෙම ඇදගෙන වැටෙන්නේ මොකක් නිසාද? තමන්ගේ ගෙදර මල ගෙදරක් කියලා සමහර විට තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, එක්ක තමන්ගේ දරුවෙක්, තමන්ගේ ස්වාමියා, තමන්ගේ ස්වාමි දියණිය. එතකොට එහෙම මලගමක් අරමුණු වුණ ගමන් ශෝකයේ අඩුද වැඩිද? ශෝකයේ වැඩි. ඒ ශෝකයේ වැඩුණේ මොකක් එක්කද? බැඳීමේ තරමත් එක්ක ශෝකයේ තරම වැඩි. ඒකයි Tamanට අර ඥාති නොවන ගම්මානයට අලුතෙන් ආපු කෙනෙක්ගේ මලගම දැක්කට පස්සේ ඒක දැනුනේවත් නැහැ. හැබැයි Tamanට හිතවත් කෙනෙක්ගේ මලගමේදී දුකක් හටගත්තා. නමුත් Tamanට ඊට වඩා ඥාතිත්වයක් තියෙන කෙනෙක්ගේ මලගෙමේදී ඇස් වලින් කඳුළු පිටත් වෙන තරමට දුක වැඩි වුණා. සිහිසුන් වෙලා වැටෙන තරමට දුක ප්‍රබලයි. කොතෙන්දිද? තමන්ගේම කෙනෙක් මරණයට පත් වුණා කියලා දැනෙනකොට. ඕකට තියෙනවා ධර්මයේ ලස්සන උපමාවක්. ලස්සන උපමාවක් තියෙන ඒ තමයි සිබ්බනී. සිබ්බනී කියලා කියන්නේ පින්වත්නි බැඳීම. ඒ කියන්නේ වෙන් වෙලා තියෙන රෙදි කෑලි දෙකක් තියෙනවා. රෙදි කෑලි දෙකක් තියෙනවා. මේ රෙදි කෑලි දෙක සම්බන්ධ කරන්න ඕන නම් අපි මොකක්ද පාවිච්චි කරන්නේ? ඉදි කට්ටයි නූලයි. මේ ඉදි කට්ටයි නූලයි කරන වැඩේට කියනවා සිබ්බනී. බැඳීම එකතු කරනවා. හිතන්න වෙන් වෙලා තියෙන රෙදි කෑලි දෙකක් එක නූල් පොටකින් සම්බන්ධ කරනවා. ඒ රෙදි කෑල්ල ආය වෙන් කරන්න ලේසිද අමාරුද? එක නූල් පොටයි තියෙන්නේ. ලේසිද අමාරුද? ලේසි. හැබැයි නූල් පොටවල් 5ක් දානවා. නූල් පොටවල් 5කින් මහනවා ඒ රෙදි කෑලි දෙක එකතු වෙන්න. අරකට වඩා ලේසිද අමාරුද? අමාරුයි. පළවෙනි එකට වඩා අමාරුයි. නූල් පොටවල් 10ක් දානවා. අර කලින් දෙකටම වඩා අමාරුයි. නූල් පොටවල් ප්‍රමාණය වැඩි කරන්න මොකද වෙන්නේ? රෙදි කෑල්ල
වෙන් කරන්න අමාරුයි. ආන් ඒ වගේ සමහර අම්මලා ඉන්නවා මට ලොකු පුතා කියපු වචන නම් එච්චර ගාණක් නැහැ. හැබැයි පොඩි පුතා කියප එකට රිදුනා වැඩි. ඇයි එහෙම කියන්නේ? එහෙමත් තියනවා නේද? ඒ තමන් වැඩි අඩුවෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමහර දරුවෝ ගැන අපි බලාපොරොත්තු තියෙනවා අඩුයි. ඇයි ඒ දරුවන්ගෙන් කොහොමත් වෙනස්කම් වෙනවා නම් අම්මලාට ටිකක් එයාලා ගැන ආදරේ අඩුයි. හැබැයි වැඩිපුර බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම් පොඩි පුතා ගැන වැඩි ආදරයක් තියෙනවා නම් මේ දරුවා නම් මට කවදාකවත් වෙනස්කම් කරන්න නැති කියලා. එයාගෙන් වචනයක් කිව්වොත් ඒක රිදෙනවා වැඩි. හරියට අර මලගෙවල් හතරේදී අවස්ථා හතරක ඒ වේදනාවේ ස්වභාවයන් හතරක් තිබ්බේ. පළවෙනි මලගෙදරදී ඇඬුනේ නැහැ, දුකක් තිබ්බෙම නැහැ. දෙවෙනි මලගෙදරදී සාමාන්‍ය දුකක් හටගත්තා. තුන්වෙනි මලගමේදී ඇඬුණා, ඊට වඩා දුක වැඩි. හතරවෙනි මලගමේදී මොකද උනේ? සිහිසුන් නැතුව වැටුණා. ඒ මොකද? බැඳීමේ තරම. හරියට අර එක නූල්පටකින් තියෙන රෙදි කෑල්ල වෙන්කරන්න ලේසි. හැබැයි නූල්පටවල් ප්‍රමාණය වැඩි වෙන්න වෙන් කරන්න අමාරුයි. ආන් ඒ වගේ අපි මේ ලෝකයට ආදරයෙන් බැඳිලා ගියපු තරමට දුකේ වේදනාව වැඩි. එතකොට ඒ අයගේ මරණයෙන්ම විතරක් නෙවෙයි මේ දුක බලපාන්නේ. දැන් කල්පනා කරන්න අපි ආදරය කරන අය නිසා අපි දුක් විඳින්නේ ඒ අය මැරෙන දවසට විතරද? නෑනේ. ඒ අය නිසා කොච්චර මෙරි ජීවත් වෙනවද? සමහර විට ඒ අයගේ වචනයක් නිසා. නේද? ඇයි මේ ලෝකයේ පින්වත්නි කල්පනා කරන්න අපි මේ ලෝකයට ආදරයෙන් බැඳිලා ගිහිල්ලා අපි සැප ලබන්න කියලා අරමුණු කරන්නේ මොකක්ද? ආදරය කරන අයගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ආදරේ බලාපොරොත්තු වෙනවා. ආදරේ ලක්ෂණයක් තියෙනවා මොකක්ද? තමන් යම්කිසි කෙනෙකුට ආදරය කරන්නේ ඒ අයගෙන් ආදරය බලාපොරොත්තුවෙන්. හොඳ? ආදරය බලාපොරොත්තු නොවි ආදරය කරන අය නැහැ. එතකොට අන්න එතන තමයි තියෙන ගැටලුව මොකක්ද? යම් කිසි කෙනෙක් පිළිබඳව ප්‍රබලව ආදරයෙන් බැඳිලා ගිහිල්ලා බලාපොරොත්තු වෙනවා නම් එතන මොකද වෙන්නේ? ඒ බලාපොරොත්තු වෙන ආදරය නොලැබෙනකොට එයාට මොකද්ද හටගන්නේ? දුක. එතකොට එහෙනම් කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. අපි මාර්තුකා කළේ ප්‍රේමය නිසා ශෝකය බය හට ගන්නවා. ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. එතකොට ප්‍රේමය විතරක් නෙමෙයි. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. රතියාය ජායති සෝකෝ රතියාය ජායති භයං. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං. කාමය, තණ්හාව, ආදරය, රතිය, ඒ වගේම ප්‍රිය භාවය. මේ ඔක්කොම නම් වශයෙන් විවිධාකාර වුණාට ධර්මතා වශයෙන් එකයි. හැමතැනම තියෙන මොකක්ද? බැඳීමක්, ඇලීමක්, ප්‍රාර්ථනාවක්. එතකොට ඒවා නිසා හටගන්නවක් ශෝකය. ශෝකය කියලා කියන්නේ අර අපි කලින් මේ භද්‍රක ගාමිණී කිව්වේ දුක හටගන්නවා. ඒ කියන්නේ තමන් ආදරය කරන කාම වස්තුවකට කාම වස්තුවක් විනාශ වීමෙන් හෝ හානි පැමිණීමෙන් හිතේ හටගන්න දුක තමයි ශෝකය කියලා කියන්නේ. ඒ ශෝකය කොච්චර ප්‍රබලද කියනවා නම් ඒ ශෝකේ දරා ගන්න බැරි වුණොත් තමයි සමහර අය බෙල්ල වැලදාගන්නේ, ගඟේ මුහුදේ පයින්නේ, කෝච්චි වලට පයින්නේ, ගිනි තියාගෙන මැරෙන්නේ. නේද? එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න මේ ශෝකය මේ චන්ද රාග ප්‍රහාණය කරන තාක් මොකද වෙන්නේ? අපේ තුල හට ගන්නවා. එහෙනම් මේ දුකෙන් සදාටම නිදහස් වෙන්න අවශ්‍ය කෙනෙක් මොකද කරන්න ඕන? චන්ද රාගේ ප්‍රහාණය කරන්න ඕන. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ඇලීම් බැඳීම් ප්‍රහාණය කරන තරමට තමයි එයාට පින්වත්නි දුක අඩු වෙන්නේ. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න මේ ලෝකේ අපි දරුවන්ට ඒ වගේම අම්මා තාත්තට සහෝදර සහෝදරින්ට තියෙන ඇලීම කියලා කියන්නේ මොකේද තියෙන ඇලීමක්ද? ඒත් කාම ලෝකෙට තියෙන ඇලීමක්ම නේද? ඇයි එහෙම කියන්නේ? බලන්න, අලුත උපන් බිලිඳෙක් ඉන්නවා. අලුත උපන් බිලිඳෙක් ඉන්නවා. මේ බිලිඳා අපි හිතමු ඉපදිලා දවස් 3-4යි. මේ බිලිඳා උඩු බැලියන් අතර පෙරෙල්ලා මොරහඬ දීලා කෑ ගහනවා. එතකොට මේ අලුත උපන් දරුවෙක් අඬන්නේ මොකක් නිසාද? දුක් වේදනාවක් ලැබෙන නිසා, දැනෙන නිසානේ.
හැබැයි දරුවා අඬනකොට අම්මා ගිහිල්ලා දරුවව ලය හොයා ගන්නකොට මොකද වෙන්නේ? ඇඬිලා නතර වෙනවා. අම්මා කිරි දෙනකොට, අම්මා නැලවිලි ගීයක් කියනකොට, අම්මා දරුවාට පේන්නේ ඉන්නකොට ඇඬිලා නතර වෙනවා නේද? අඬන්නේ දුක් වේදනාවක් නිසා නම් ඇඬීම නතර වෙන්නේ මොකක් නිසාද? සැප වේදනාවක් නිසා. එහෙනම් ඒ දරුවාට අම්මගේ රූපය සැපයි. එහෙනම් ඒ දරුවාට අම්මගේ ස්පර්ශය සැපයි. අම්මගේ කිරි රසය සැපයි. ඒ වගේම අම්මගේ නැලවිලි ගිය කනට සැපයි. එහෙනම් මේ අපි හැමදෙනාම එතනින් පටන් ගත්ත පටන් ගැනීම අම්මා තාත්තා දරුමල් මේ සහෝදර සහෝදරීන් දරුමල්ලෝ ස්වාමියා ස්වාමි දියණිය මේ හැමෝටම ඇලුනද? ඒ ඇලුනා කියලා ඇලුනේ මොනවටද? ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සමුදායකට. එහෙනම් අම්මා තාත්තට තියෙන ඇලීම කියලා කියන්නේ කාම වස්තුවකට තියෙන ඇලීමම තමයි. මොකද අම්මා තාත්තා නිසා හිතේ සතුටක් උපදව ගන්න ඕන නම් අම්මා තාත්තා නිසා සතුට උපදවා ගන්නේ කොහොමද? දුර පළාතක ඉන්න කෙනෙක් නම් අම්මාගේ රූපය දැකලා අම්මගේ ශබ්දය අහලා තාත්තගේ රූපය දැකලා තාත්තගේ ශබ්දය අහලා තමයි ඒ සැප වේදනාව එහෙම නැත්නම් මේ අම්මා කියන වස්තුව නිසා සැපය උපදව ගන්න. දැන් අම්මගේ මරණයේදී කෙනෙකුට දැනෙන දුක මොකද්ද? අම්මගේ හරි තාත්තගේ හරි ස්වාමියාගේ හරි ස්වාමි දියණියගේ හරි කාගේ හරි මරණයෙන් දැනෙන දුක තමයි කල්පනා කරන්න ආයේ කවදාකවත් ඒ මරණයටපත් වෙච්ච කෙනාගේ රූපය දකින්න වෙන්නේ නැහැ. ශබ්දය අහන්න වෙන්නේ නැහැ. එයාගේ ස්පර්ශය විඳින්න වෙන්නේ නැහැ. එහෙනම් කෙනෙක්ගේ මරණයෙන් දැනෙන දුක තමයි ඒ කෙනාගේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රස, ස්පර්ශේ අහිමි වීමේ දුක. පැහැදිලිද? එතකොට මේ ලෝකේ එක්කෙනෙක්ගේ මරණයෙන් අපට වෙන්නේ එක රූපයක්, එක ශබ්දයක් අහිමි වීම විතරයි. හැබැයි කවදා හරි දවසක් එනවා මොකක්ද? අපිට මරණයටපත් වෙන්න වෙන දවසක්. එදාට මොකද වෙන්නේ? එදාට මේ ලෝකේ අපි ඉපදුන දවසේ ඉඳලා මරණාසන්න මොහොත දක්වා සැනසීම පිණිස යම් තාක් රූප ලං කරගත්තද, ශබ්ද ලං කරගත්තද, ගන්ධ ලං කරගත්තද, ඒ ඔක්කොම එක ක්ෂණයක අපිට අතාරින්න වෙනවා. එහෙනම් කල්පනා කරන්න, එක රූපයක්, එක ශබ්දයක්, එක ගන්ධයක් අතෑර ගන්න බැරුව අපි ඉච්චර අඬනවා නම් දැන් අම්මගේ හරි තාත්තගේ හරි ස්වාමියාගේ හරි ස්වාමි දියණියගේ හරි මරණයේදී අපි විලාපතිය තියා දින ගණන් සති ගණන් අඬනවා නේද? ඒ එක රූපයක්, එක ශබ්දයක්, එක ගන්ධයක් අතාරින්න වෙලා. දැන් මෙතන ඉන්නකොට තේරුණොත් දැන් මම මරණාසන්නයි මරණයටපත් වෙන්න එන්නේ කියලා. මොකද වෙන්නේ? සියලුම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අතාරින්න වෙනවා කියලා Tamanට අරමුණු වෙනවා. දුක හට ගන්නවා නේද? එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න, විශේෂයෙන්ම මේ ලෝකයේ මේ කාම වස්තුන් ලං කරගෙන ලබන සැපය කියලා කියන්නේ ඒක తాවකාලික සැපයක්. ඒ වගේම ශෝකය, බය හටගන්න හේතුවක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් ලං කරගෙන ලබන සැපය අපට తాවකාලික සැපයක්, ඊට වඩා මහත් වූ ආදීනවයක් තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් ලං කරගෙන ලබන සැපයට නම. ඒ නම තමයි කියනවා කාමයන් ලං කරගෙන ලබන සැපය කුෂ්ඨ සැපයක් කියනවා. මොකද්ද? කුෂ්ඨ සැපයක් කියනවා. ඇයි? කුෂ්ඨය කියන්නේ සැපද දුකද? කුෂ්ඨය කියන්නේ දුක. හැබැයි කුෂ්ඨය නිසා සැප උපදින්නේ නැද්ද? උපදිනවා. මොන වෙලාවටද? කුෂ්ඨය කසනකොට. එතකොට කුෂ්ඨයේ ස්වභාවයක් තියෙනවා. කසල ඉවරුණාට පස්සේ ආයෙත් ටික වෙලාවක් යනකොට ආයෙ මොකද වෙන්නේ? ආය කසන්න ඕන. ඒ කුෂ්ඨයේ තියෙනකම් මොකද්ද කරන්න ඕන? කසන හැම වෙලාවකම කසන්න ඕන. ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැ කියන්නේ කුෂ්ඨයක්. කන කියන්නේ කුෂ්ඨයක්, නාසය කියන්නේ කුෂ්ඨයක්. ඇයි? කුෂ්ඨයත් එකපාරක් ඇහුවට බෑ. කසන හැම වෙලාවකම කසන්නට ඕන. ආන් ඒ වගේ තමයි මේ ඇහැ එකපාරක් පෙන්නපු රූපය කීපාරක් පෙන්වන්න ඕන? දැනට අවුරුදු 20කට කලින් පෙන්නපු රූපය අදටත් පෙන්වන්න ඕන කමක් නැද්ද? එකපාරක් අහපු ගීතේ කීපාරක් අහන්න ඕනද? දැන් හිතන්න ඊයේ තමන් එක ගීතයක් අහලා සැප වේදනාවක් උපදවා ගත්තා නම් එතනින් මේ ගීතය ගැන උපදවාගත්ත සැප වේදනාව ඇතිද? අදත් ඒ ගීතය නිසා සැප වේදනාව උපදින්න ඕන නම් අදත් මොකද කරන්න ඕන? අදත් අහන්න ඕන. අද විතරක් අහලා ඇද්ද? හෙටත් අහන්න ඕන. ඒක නෙවෙයි සමහර තරුණ දරුවෝ
පටිගත කරගෙන නැවත නැවත ඒ ගීතය අහන්නේ. නේ? දැන් සමහර අය නම් පාරේ යනකොට වයර් කෑලි දෙකක් කණේ ගහගෙන ඔලුව හොල්ල යනවා. තරුණ දරුවෝ විතරක් නෙමෙයි. කවුරු වුණත් Tamanට අතීතේ සැප වේදනාවක් හටගත්ත යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් තිබ්බනම් ඒක මොකද කරන්න ඕන? නැවත නැවත අහන්න, බලන්න, විඳින්න ඕන. කවද වෙනකන්ද? කවද වෙනකම් ඕනේද ඒක? මැරෙනකන්ද? නෑ. මරණයෙන් පස්සෙත් ඕන. ඒකයි සමහර ආච්චි අම්මලා ගෙවල් ඉස්සරහා තියෙන කොස් ගස්වල පහළ වෙන්නේ. ඒ කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ හිටිය භික්ෂුවා. දැන් දැනගන්න මේ භයානකම භික්ෂුවා බොහෝම සිල්වත්. මේක විනය පිටකේ සඳහන් වෙන කාරණයක්. චීවරයට ඇති කරගත්ත ඇලීම නිසා මරණයටපත් වෙලා ඒ චීවරයම කාවෙක් වෙලා ඉපදුනා. එතකොට අපි කොහොමද? ඒක නෙවෙයි සමහර අය මරණාසන්න මොහොත කියන්නේ අනේ තව එක සැරයක් අසවල් පුතාට එන්න කියන්නේ, අසවල් දුවට එන්න කියන්නේ. ඒ ඇයි මරණාසන්න මොහොතේ බලාගෙන මැරෙන්න. හැබැයි මේ කාමයන් වලට තියෙන බැඳීම තරමට මැරෙනකොට මැරෙන්නේ ඒ රූපේ අතෑරලා නෙමෙයි. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කාමයන්ගේ යථා ස්වභාවය මෙනෙහි කරන්න. එතකොට එයාට මේ කාමයන්ගේ අල්ප වූ ආස්වාදය අල්ප වශයෙන්ොත් බහුකාලීන ආදීන වශයෙන්ොත් මතුවෙනවා. එතකොට මේ ලෝකේ අපි මේ කාම වස්තුන් ලං කරගෙන ලබන සැපය කියන්නේ හරියට කුෂ්ඨ සැපයක් කිව්වා. දැන් කල්පනා කරන්න දැන් මරණයටපත් වෙන්න අවශ්‍යම නැහැ. තමන්ගේ දරුවෙක් විදේශගත වෙනවා කියලා ආරංචි වුණොත් කොහොමද අඬන්නේ? දැන් තව පැයකින් නම් විදේශගත වෙන්නේ දැන් මැරුණා වගේ අඬන්නේ නැද්ද? අඬනවා. හැබැයි විදේශගත වෙන්නේ අවුරුද්දකට. අවුරුද්දකින් ආපහු එනවා. ඒත් අඬනවා. ඇයි? අවුරුද්දකට මට මේ රූපේ දකින්න නැහැ. අවුරුද්දකට මට මේ කටහඬ අහන්න නැහැ. හැබැයි දැන් නවීන තාක්ෂණයට අනුව ඇහත් කහන්න පුළුවන්, කනත් කහන්න පුළුවන්. ඒ කොහොමද? මූණ බලාගෙන කතා කරන්න පුළුවන්. හැබැයි ඒත් අඬනවා. ඇයි? සිප වැළඳ ගන්න නැහැ. ඒ අයගේ ස්පර්ශයෙන් ලබන සැපය ලැබෙන්නේ නැහැ. එහෙනම් අවුරුද්දකට මේ දේවල් නොලැබෙනවා කියලා අවුරුද්දක් ඕනේ නැහැ. අද සමහර උපාසකම්මලාට සිල් සමාදන් වෙලා හරියට දවසක් උපෝසතේ පුරන්න බැරියයි. උදේ 8ට එනවා, හවස 4ට යනවා. උපෝසතේ කියන්නේ දවසක් රකින්න ඕන එකක් නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දවසක් කාම ලෝකෙන් වෙන් වෙලා ඉන්න බෑ. මන් නැතුව කොහොමද? මන් නැතුව කොහොම කනවැද්ද? කණ එක ගැන නෙමෙයි. Tamante ඒ අය නොදැක, නොබල, ඒ අයගේ ශබ්දය නොහා ඉන්න පුළුවන්කමක් නෑ. එහෙනම් දවසක් අපිට කාම ලෝකෙන් වෙන් වෙන්න බැරි නම් කොහොමද සදහටම අපි කාම ලෝකේ අතාරින්නේ? අනිත් එක ඒ නිසා කල්පනා කරන්න. ඉතින් ධර්ම දේශනාවට කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. අවසන් කරන්න ඕන නිසා ඊටාම කෙටියෙන් සඳහන් කරනවා. ඒ නිසා කල්පනා කරන්න මේ කාම වස්තුන් ලං කරගෙන අපි වැඩිපුර විඳලා තියෙන දුක්. මේ ලෝකේ තමන් මේ වෙනකොට වැඩිපුරම තමන්ගේ ඇස් වලින් කඳුළු හලාගෙන ගිහිල්ලා තියෙන්නේ මම මගේ කියලා ලං කරගත් අය නිසාද? එහෙම නැත්නම් මගේ ඥාති නෝන අය නිසාද? මගේ කියලා ලං කරගත් අය නිසාමයි මෙච්චර කාලයක් මේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියේ. නේද? එතකොට ඒක මේ පින්නතුන්ගෙන් විමසනවා නම් මේ ලෝකේ දරුවෝ ඉන්න අම්මටද දුක් වැඩි, දරුවෝ නැති අම්මටද දුක් වැඩි? දරුවෝ ඉන්න අම්මට දුක් වැඩි. දරුවෝ නැති අම්මට තියෙන එක දුකයි, මට දරුවෙක් නැහැ කියන එක දුක විතරයි. දරුවෝ ඉන්න අම්මට ඒ දරුවා පෝෂණය කරන එක දුක. ඒ දරුවා අකීකරු වෙනකොට ඒකත් දුක. ඒ දරුවා ජීවිතේ වරද්ද ගන්නකොට ඒකත් දුක. ඒ වගේම ඒ දරුවාගෙන් ආදරය බලාපොරොත්තු වෙමින් ඉන්නකොට ආදරය නොලැබෙනකොට ඒකත් දුක. ඒ වගේම තමයි තමන්ගේ මරණයෙන් හරි දරුවාගේ මරණයෙන් හරි කවදා හරි වෙන් වෙන්න වෙනකොට ඒකත් දුක. එහෙනම් ඒ නිසා මේ පින්නතුන් කල්පනා කරන්න මේ කාම වස්තුන් වල තියෙනවා ආදීනවය. එහෙනම් මේ චන්ද රාගේ ප්‍රහාණය කරන්න නම් ආස්වාදය හැටින් දකින්න ඕන, ආදීනවය හැටින් දකින්න ඕන. ආස්වාදය කියන්නේ මොකක්ද? යමක් නිසා උපදින සැපයක් තියෙනවා නම් ඒක තමයි ආස්වාදය. ආදීනවය කියන්නේ යමක තියෙන දුක. එහෙනම් ඔය ඇත්තෝ මෙනෙහි කරන්න. හැබැයි ආස්වාදයේ ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? ආස්වාදයේ ප්‍රකටයි, ආස්වාදයේ తాවකාලිකයි. ආදීනවේ ලක්ෂණ දෙකක් තියෙනවා. ආදීනවේ අප්‍රකටයි. හැබැයි ආදීනවේ තමයි බහුකාලීන. ඉතින් මේ උදාහරණය කියමින් දේශනාව අවසන් කරනවා.
කොහොමද ඒක තේරුම් ගන්නේ? ආස්වාදය හරියට කේක් කෑල්ලක් වගේ. කේක් කෑල්ල දකින්නකොට මොකද වෙන්නේ? සැපයක් උපදිනවා. ඒක දිවේ තියෙනකොට රසනහර පිනා යනවා. හැබැයි කේක් කෑල්ල නිසා උපදින සැප වේදනාව කොච්චරද දැනෙන්නේ? බඩට ගියාට පස්සේ දැනෙනව නේද? නැද්ද? බඩට ගියාට පස්සේ දැනනවද? නෑ. කේක් කෑල්ලේ රස දැනෙන්නේ කොච්චරද? දිවේ ගෑවිල යනකම් විතරයි. දිව කොච්චරක් විතර දිගද? අංගල් 2කමාරක් විතර. ඔය අංගල් 2කමාර පන්නන්න නේද ලොකු වෙහසක් ගන්න. එතකොට කේක් කෑල්ලේ ආස්වාදයක් තියෙනවා. ඒක ප්‍රකටයි, පේන්න තියෙනවා. දිවේ තියෙනකොට දැනෙනවා. ඒ අයිසින් තවරලා තියෙනවා, පේනවා. හැබැයි ආස්වාදේ ඊටාම తాවකාලිකයි. කොච්චරද තියෙන්නේ? දිවේ ගෑවිල යනකම් විතරයි කේක් කෑල්ල නිසා දැනෙච්ච සැපය. හැබැයි මේකට කවුරු හරි විස මිශ්‍ර කරලා, මේක හදලා තියෙන කවුරු හරි විස මිශ්‍ර කරලා කේක් කෑල්ල ඇතුලේ තියෙන විස පේනවද? පේන. අන්න අප්‍රකටයි. ආදීනවේ අප්‍රකටයි. හැබැයි ශරීරගත වුණා. කෑවට පස්සේ විස ශරීරගත වුණා. මරණාසන්න වෙන එක්ක මරණයටපත් වෙනවා. එහෙනම් ආදීනවේ අප්‍රකටයි. බහුකාලීන මොකද්ද? ආදීනවය. එහෙනම් අපි ලං කරගත්ත අම්මා තාත්තා දරුවෝ සහෝදරයෝ මේ ඔක්කොගෙම ආස්වාදයක් තියෙනවා. සැපයක් තියෙනවා. හැබැයි ඒක ප්‍රකටයි, පේන්න තියෙනවා. ඒක ඊටාම తాවකාලිකයි. අපි ඒ අයට හොඳින් කතා කරනකම් හොඳයි. අපෙන් පොඩ්ඩක් වැරදිච්ච ගමන් මොකද වෙන්නේ? ඔක්කොම විනාසයි. එතකොට ආදීනවයක් තියෙනවා. මොකක්ද? එයාලා පෝෂණය කරන එක. එයාලගෙන් හැමතිස්සෙම කරුණාබර ආදරය බලාපොරොත්තු වෙන එක. මොකද ඒගොල්ලොන්ගේ හිතේ සකස් වෙන ආදරය අපිට ඕන වෙලාවටම සකස් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන තරමට ලැබෙන්නේත් නැහැ. අපි අනිත් අයට යම් ආදරයක් දෙනවද ඒ තරමටම එයාලගෙන් අපට ආදරය ලැබෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. දැන් විදුලිය මනින්න නම් මේ තියෙනවා මීටරයක්. මෙයා දැන් පුළුවන් ද යම් තාත්තා කෙනෙකුට දරුවෙක්ට ඇඟට තියලා කට්ටක් තියලා මට කොච්චර ආදරෙද දන්නේ නැහැ කියලා බලන්න පුළුවන්? බෑ. අනිත් එක එහෙම වුණත් ඒක වෙනස් වෙනවා. එතකොට කල්පනා කරන්න ඒ වගේ ආදීනව ගොඩක් තියෙනවා. මොකද්ද? කවදා හරි මට මේ රූප මේ ලෝකේ ඉන්න සියලුම අය මට අතාරින්න වෙනවා. දැන් මේ ජීවිතේ ලං කරගත්ත දරුවෝ ස්වාමියා ස්වාමී දියණියෝ ඉන්නවනේ. නමුත් කල්පනා කරන්න පෙර ජීවිතෙත් මට හිටියන්නේ දරුවෝ ස්වාමී දියණියෙක්. ඒ අය කො? ඒ අය ගැන මේ අහනකන් නිකන්වත් මතක් වුණාද? නෑ. මේ අද ඉන්න අයත් කවදා හරි අතෑරියාට පස්සේ ඊළඟ භවයක ඔහොම තමයි. ඒ නිසා කල්පනා කරන්න මේ ලෝකයේ සියලුම මේ කාම වස්තුන් අපිට අතාරින්න වෙන දේවල්. ඒ නිසා ඒ වගේ තියෙන ආස්වාදය හැටියෙන් දකින්න, ආදීනවේ හැටියෙන් දකින්න. ඒ වගේම නිස්සරණය කියලා කියන්නේ චන්දරාග ප්‍රහාණය. කෙනෙකුට මේ ලෝකයේ ආදරය කියලා දෙයක් නැත්තම්, බැඳීම් නැත්තම් ආන්ගේ කෙනාට දුකක් ශෝකයක් හටගන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ භද්‍රක ගාමිනීට මේ යම් කිසි කෙනෙකුට දුක හටගන්න හේතුව තමයි ඡන්ද රාගය. දුකේ නිරෝධයට හේතුව තමයි ඡන්ද රාග ප්‍රහාණය. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න මේ ලෝකයට අපි දවසින් දවස බැඳෙනවා කියලා කියන්නේ දුක වැඩි කරගන්න එකයි. මම පුළුවන් තරම් මේ ලෝකෙට තියෙන බැඳීම අඩු කරගෙන කොහොමද මේ බැඳීම අඩු කරන්නේ? මේ ලෝකේ මෙච්චර කාලයක් මම විඳපු සැපයක් තියෙනවා. ඒ සැපේ හැටියෙන් මෙනෙහි කරනවා. ඒ වගේම තමයි මම ඉපදුන දවසේ ඉඳලා කොච්චර දුක් විඳාද? කොච්චර අනිත් අයගේ වචන නිසා මානසික දුක් විඳාද? කෙනෙක්ගේ රවල බැලීමක් නිසා මම කොච්චර දුක් විඳාද? අන්න ඒවා හොඳට මෙනෙහි කරන්න. එතකොට ආදීනව ප්‍රකට වෙනවා. එතකොට යාට මොකද වෙන්නේ? කලකිරීම උපදිනවා. ඒක තමයි ඇත්ත. අන්න ඒ විදිහට මෙනෙහි කරමින් චන්දරාග ප්‍රහාණයෙන් සදහටම දුකෙන් නිදහස්ව ලබන උතුම් අමා මහ නිවනින් සැනසීම ළඟා කරගන්නවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වත්නි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ මහව තඹරයාගම පදිංචි ආර්.එම්. සනත් ජයන්ත මහත්මයා සහ නිරෝෂන් ජයරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලුම ඥාතීන් ඒකරාශී වෙලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මීට වසර 7කට පෙර මේ පරලෝ යන්නට යෙදුන තමන්ගේ සදාදරණීය බිරිඳ ඩී.එස්.එම්. මංගලිකා මහත්මියට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නත්, ඒ වගේම
ආර්.එම්. පාලි තමරසිරි සහෝදරයාට පුණ්‍යානුමෝදනා කරන්නත්, ආර්.එම්. ඩිංගිරිහාමි සහෝදරියට පුණ්‍යානුමෝදනා කරන්නත්, ගුණරත් මැණිකේ සහෝදරියට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නත්, ඒ වගේම බී.එච්.ජී. සෙල්ලප්පු උපාසක මහතාට පුණ්‍යානුමෝදනා කරන්නත්, ආර්.ඒ. නිල්මිනී චමිලා කුමාරී දියණියට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නත්, ඒ අනුව ඒ ඉහත නම් සඳහන් කළ අභාප්‍රාප්ත වන්නට යෙදුන සියලුම වර්ග પરම්පරාගත සසරගත නම් සඳහන් කළ නම් සඳහන් නොකළ මේ පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුන යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් අපෙන් පින් බලාපොරොත්තු වන්නේ නම් මේ පින් දැක බල අනුමෝදන් වේවා. සාංශාරික වශයෙන් යම් දුකකට පත්ව සිටින්නේ නම් ඒ දුකෙන් නිදහස්ව සැපයටපත් වේවා. සැපෙන් සැපයටපත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ පින්නතුන් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා 2016 පළවෙනි මාස 11 වන දිනට 4 වන උපන්දිනය සැමරූ බී.එච්.ජී. යහන්ස ලහිරු පුතට ආශිර්වාද කරන්නත්, ඒ වගේම තමරයාගම ඇතුළු අවට ගම්වාසී සියලු දෙනාටම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නත්, නාවික හමුදාවේ වසර 12 සම්පූර්ණ කළ බී.එච්.ජී. නිරෝෂන් ජයරත්න මහත්මයාට ත්‍රිවිධ රත්නී ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තපෝදාරාම ආරණ්‍ය සේනාසනේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දොඩම්තලාව ආරණ්‍ය සේනාසනේ වැඩ සිටින ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම දේශකයාණන් වහන්සේටත්, උන්වහන්සේගේ දෙමව්පියන් දෙපළටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ ඉහත සඳහන් කළ සියලුම ආශිර්වාදයන් ඒ විදිහටම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසු බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්තිසී ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත්, අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත්, රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රණවිරුවන්ටත් පරලෝක වශයෙන් මේ සියලුම පින් අනුමෝදන් කරමු. වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන ආර්.එම්. සනත් ජයන්ත මහත්මයා සහ නිරෝෂන් ජයරත්න මහත්මයා ඇතුළු මේ පින්කමට අතහිත දුන්න සාදු හිතකින් හරි යම් කිසි කෙනෙක් අනුමෝදන් වුණා නම් කුඩාම දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත් මේ දේශනාව ශ්‍රවණය කරන්න ප්‍රදේශ වලින් පැමිණි සියලුම පින්නතුන්ටත්, ඒ වගේම මාධ්‍යයෙන් මේ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත්, ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම සමාජික සමාජිකාවන්ටත් මේ උතුම් කුසලයේ බලයෙන් වැළඳී තිබෙනා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ රැකියාවන් යහපත් කටයුතු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා. මේ ජීවිතයේදීම තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අවසාන වශයෙන් පින් කැමති සුළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය පරිදි තුම අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති.